ආයිබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අද තියෙන පාඩම කරනවද නැද්ද කියලා ඔයා නිකන් කියන්නකො. ඔයාගේ අදහස. අපිට තියෙන්නේ න්‍යාස. ඒක කරන්න ඕනේ නැති කතාවකුත් නිකන් හීනියට ගියානේ. හැබැයි ආපහු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කිව්වා ඒක ෂුවර් නෑ කියලානේ. අපි කරන්න ඕන. අපිට අනාගතයේදී අනිවාර්යෙන් අවශ්‍යතාවයක් එනවා සහ O level අපේ ආය දන්නවනේ. කොහොමද කිව්වම බහුතරයක් පාසල් වල උගන්ලා තිබෙ හින්දා අපි දුන්නා කිව්වොත්. ඒ ගාන අතහැරලා හදන්න තිබ්බනේ කිව්වොත්. ඒකින්ද අපි එක ඉගෙන ගමු. මේ හරි සිම්පල් සීන් එක. අද ටිකේ නම් තියෙන්නේ තියරි. අද ටිකේ තියරි තියෙන්නේ දැනගන්න ඕන જાති ටිකක් තියෙන්නේ අහලා නැති කතා ටිකක්. හැබැයි මේකේ මහා ලොකු මේ රොකට් සයන්ස් නැහැ. කොහොමත් මැත්ස් වල රොකට් සයන්ස් නැහැනේ. ඒවා තියෙන්නේ රොකට් සයන්ස් වලනේ. මැත්ස් වල කොහොමත් රොකට් සයන්ස් නැහැ. ඒක හරි. තව එකක්. ලබන සතියේ පන්තිය සම්බන්ධයෙන් පොඩි අවුලක් වෙනවා. ලබන සතිය අපිට රෙකෝඩින් එකක් විතරයි දෙන්න වෙන්නේ. ඔයාට එක්කෝ සඳුදාට ඇවිල්ලා කවර් කරගන්න පුළුවන් නැත්නම් සෙනසුරාදා උදේ කවර් කරගන්න පුළුවන්. ලබන සතිය අපේ පේරන්ට්ස් මීටින් තියෙනවා. ඔයාලට නෙමෙයි අනිත් ග්‍රේඩ් වලට ඔයාලා දැන් ලොකුයිනේ. ඔයාලගේ පේරන්ට්ස් මීටින් එක අපි අර ලකුණු ටිකත් එක්ක බලාගෙන පෙබරවාරි වගේ ගමු. මේකෙත් ලකුණු බලලා ජනවාරි ලකුණත් බලලා මොකද්ද වෙනස කියලා බලලා පෙබරවාරි වගේ ගමු. ඔයාලගේ පේරන්ට්ස් මීටින් එක පොඩි අයට පේරන්ට්ස් මීටින් ගන්න වෙලා තියෙනවා. එයාලගේ පේරන්ට්ස් මීටින් එක හින්දා පන්තිය කරන්න බොහෝ අපි ටාගට් කරලා තියෙන්නේ 8ට පටන් අරන් 9ට ඉවර කරන්න කියලා. අපිට පන්තිය පොඩි වෙලාවක් කරගන්න පුළුවන් මේ ඒ කියන්න බෑ ඇති වෙන තත්පත් එක්ක. අපි ලොකු පේරන්ට්ස් මීටින් එකකට ලෑස්ති වෙන්නේ. ළමයි 5000ක වගේ, පේරන්ට්ස් 5000ක වගේ. පේරන්ට්ස් මීටින් එකට ලෑස්ති වෙන්න. එතකොට පොඩ්ඩක් කියන්න බෑ. හරි? මම try කරන්නම්. හරි ඒක පොඩක් ඔලුවේ තියා ගන්න. නැත්නම් ඒ වෙලාවටම රෙකෝඩින් එක දාන්නම්. ඒ වෙලාවටම රෙකෝඩින් එක දාන්නම්. ඒක අවුලන්නේ. ආන්නකො න්‍යාස. උතේ තීරු සහ පේලි වශයෙන් ලියන සංඛ්‍යා සම්බන්ධයෙන් හරිද? සංඛ්‍යාවලියක් තීරු පේලි වශයෙන් ලියලා වටිනාකම් ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් න්‍යාස කියන පාඩමේදී අපි කතා කරනවා. හරි? මේ තියෙන්නේ මේ ගණිතේ විද්‍යාව විෂයන් වලට ලකුණු ගන්නකොට ඒව කොහොමද න්‍යාසයක් ආකාරයේ වගුවක් ගහලා දින අපි සාමාන්‍යයෙන් කරන එකක් මේක. මේ ඒ ලකුණු න්‍යාසයක් ආකාරයෙන් ඇති දෙයක් නේද? හරි? තීර වලින් ශිෂ්‍යව සහ පේලි වලින් විෂයන්. මේ පේලි සහ තීරු විදියට හදපු සංඛ්‍යා වලක් තමයි සංඛ්‍යා වලියක් තමයි න්‍යාසයක් කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒවා. හරිද? මෙන්න මේ වගේ ඒවා තමයි න්‍යාසයක් කියලා කියන්නේ. එතකොට මේ සංඛ්‍යා වලට අවයව මේ න්‍යාසවල තියෙන ඇතුලේ තියෙන සංඛ්‍යා වලට කියනවා ඒ වගේ අවයව කියලා. මේ අවයව විදියට ඉලක්කම් වගේම බීජීය සංකේත තියෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ න්‍යාස නම් කරන්න ඉංග්‍රීසි යෝඩිය කැපිටල් අකුරු හරියට කුලක වගේ ගන්නවා. හරි? අවයව වලට බීජීය සංකේත දාන්න කියලා තියෙනවා. කොහොමත් එතකොට අපි දන්නවා බීජීය සංකේත නම් සිම්පල් අකුරු දාන්න කියලා දන්නවා. ඒක මෙතන වෙනමයි කියලා තියෙනවා. ඒක කියන්න ඕනේ නෑ. හරිද? න්‍යාසයක් කියන්නේ එතකොට මොකද්ද? සංඛ්‍යා වලක්. පේලි හෝ තීර ආකාරයට හදපු සංඛ්‍යා වලක් සංඛ්‍යාවලියක් න්‍යාසයක් කියලා කියනවා. හරිද? ඒකේ අඩංගු ඒවා ඒකේ අවයව කියනවා. අවයව විදියට
සංඛ්‍යා වගේම වීජීය සංකේත තියෙන්න පුළුවන්. ආයෙ මම කියන්න ඕනේ ආයෙ මම කියන්න ඕනේ වීජීය සංකේතව ප්‍රකාශන කිව්වම සිම්පල් අකුරු වලින් තියෙනවා කියලා මම ආයෙ කියන්නේ. ඊට පස්සේ නම් කිරීමට ඉංග්‍රීසි කැපිටල් අකුරු ගන්නවා කියලා තියෙනවා. ඔය තමයි නාසයක මූලික කාරණා ටික වෙන්නේ. හරිද? අපි පළවෙනි එක ලියමු. න්‍යාස වලට තියරි ලියන් ඉන්න. පේලි හෝ තීර ආකාරයට සැකසූ පේලි හෝ තීර ආකාරයට සැකසූ සංඛ්‍යා වලක් පේලි හෝ තීර ආකාරයට සැකසූ සංඛ්‍යා වලක් න්‍යාසයක් ලෙස හඳුන්වයි. න්‍යාස ලෙස හඳුන්වයි. න්‍යාස ලෙස හඳුන්වයි. හරි. පේලි හෝ තීර ලෙස සැකසූ සංඛ්‍යා වලක් සංඛ්‍යාවලියක් න්‍යාස ලෙස හඳුන්වයි. න්‍යාසවල අවයව ලෙස න්‍යාසයේ අවයව ලෙස න්‍යාසයේ අවයව ලෙස න්‍යාසයේ අවයව ලෙස න්‍යාසයේ අවයව ලෙස වීජි සංඛ්‍යා න්‍යාසයේ අවයව ලෙස සංඛ්‍යා වීජීය සංකේත මෙන්ම සංඛ්‍යා වීජීය සංකේත මෙන්ම න්‍යාසවල අවයව ලෙස සංඛ්‍යා වීජීය සංකේත මෙන්ම වීජීය ප්‍රකාශනද පවතී.
හරි. ඒ අසෙන් ආණ්ඩු විරෝධිකුත් එනවා. ආණ්ඩුව ෂුවර් නෑලු. හරි. පළවෙනි එක ලිව්වා පේලි වගේම තීර විදියට තියෙන සංඛ්‍යාවල් න්‍යාස කියලා ලිව්වා. ඊළඟ එකේ ලිව්වේ මොකද්ද? න්‍යාසවල අවයව ලෙස සංඛ්‍යා වීජීය සංකේත මෙන්ම වීජීය ප්‍රකාශනද පවතී. තුන්වෙනි එක න්‍යාස නම් කිරීමට න්‍යාස නම් කිරීමට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු භාවිතා කරයි. හරි. ඔවා තමයි ප්‍රධානම කාරණා. හරිද? තව එකක් කියන්නේ න්‍යාසයට පිටතින් අවසානයේ න්‍යාසයට පිටතින් දකුණු පස පහලින් න්‍යාසයට පිටතින් දකුණු පස පහලින් න්‍යාසයට පිටතින් දකුණු පස පහලින් න්‍යාසයේ ඝනය සටහන් කරයි. න්‍යාසයේ ඝනය සටහන් කරයි. හරි. ඒ කියන්නේ ඝණය සටහන් කරනවලු නාසයට එළියෙන් දකුණු පැත්තේ යටින්. මොකද්ද මේ ඝණය? අපි දැන් යම් මොකද්ද මේ න්‍යාසයේ ඝණය කියලා බලන්න. න්‍යාසයේ ඝණය කියන්නේ පුතේ න්‍යාසයේ මොකේද? න්‍යාසයේ ඝණය කියන්නේ ඒ න්‍යාසයේ පෙති ගානට කියලා මම නම් කියන්නේ. මොකද පෙති ගාන? පෙති කියන්නේ පේලි සහ තීර ගාන. පේලි සහ තීර ගාන තමයි දාන්නේ ඝණයේ විදියට. මේ පේලි
දෙකයි තීරු 3යි මේ පැත්තට තමයි තීරු තියන්නේ තීරු මෙහෙම පේලි මෙහෙම එතකොට අපිට කියන්න පුළුවන් මෙයාගේ පෙති දෙකේ පේලි දෙකයි තීරු 3යි පෙති ඔන්න ඔහොමයි ලියන්නේ සුළු කරලා උත්තරේ දාන්න එපා පේලි 3යි තීර දෙකයි උත්තරේ 6යි කියලා දාන්න එපා පේලි දෙකයි තීරත් දෙකයි එහෙම එකකවත් පැටලෙන්නෙත් නැහැ පෙති ගාන පේලි එකයි තීර 3යි ඔන්න පෙති උඩින් ලියමු න්‍යාසයක පෙති ගණන න්‍යාසයක පෙති ගණන ඔව් එතන දෙවරක් තුන ඒක මාරු වුණාට ප්‍රශ්නයක් නැද්ද? බෑ මුලින් පේලි පස්සේ තීර පෙති ඒකනේ මම පෙති කියලා දුන්නේ න්‍යාසයක ගණේ යනු එහි පෙති ගණනයි න්‍යාසයක හරි සර්. ගණේ යනු එහි පෙති ගණනයි යටින් දිනවා පෙති කියලා පේලි තීර උත්තරේ දාන්නේ නේ ඒකින්ද එක වෙන්නේ නැහැ උත්තරේ නෙමෙයි දාන්නේ ගණේ කියන්නේ ඔක දැක්ක ගමන් දන්නවා යටින් පේලි ගුණ කිරීම තීර කියලා හරියට ලියවනේ දේ ටික දාගත්තනේ ගණය ඊට පස්සේ පුතේ න්‍යාස වර්ග හරි හොඳයි දැන් අපිට පුළුවන් මේ න්‍යාස වර්ග ගැන කතා කරන්න අපි මුලින්ම කතා කරනවා පේලි න්‍යාස පේලි න්‍යාස කියන්නේ පැටව එක පේලියක් විතරක් තියෙන ඒවා ඒ කියන්නේ 3 2 4 එක පේලියයි 4 5 එක පේලියයි A සමානයි B සමානයි T සමානයි එක පේලියක් විතරක් තියෙනවා නම් ඒවා පේලි න්‍යාස එක තීරයක් විතරක් තියෙනවා නම් ඒවා තීර න්‍යාස පේලි න්‍යාස වලට ලියන්න මෙහෙම එක් පේලියක් පමණක් ඇති න්‍යාස එක් පේලියක් පමණක් ඇති න්‍යාස
පේලි න්‍යාස වේ. එක් පේලියක් පවණක් අඩංගු න්‍යාස පේලි න්‍යාස වේ. හරි ඊවනේ උදාහරණ ඊට පස්සේ යන්න එක් තීරයක් පවණක් අඩංගු න්‍යාස එක් තීරයක් පවණක් අඩංගු න්‍යාස තීර න්‍යාස වේ. ලිව්වනේ හරිද හරි පේලි න්‍යාස තීර න්‍යාස හරි ඊට පස්සේ ඊළඟට තියෙනවා තව න්‍යාස වර්ග සමචතුරස්‍ර න්‍යාස. පුතේ දැන් ඔයා කියන්නේ එක පේලියක් විතරක් තියෙන ඒවා පේලි නම් එක් තීරයක් විතරක් තියෙන ඒවා තීර නම් සමචතුරස්‍ර කියන්නේ මොනවා වෙන්න ඕනද? පේලි දෙකයි තීරු දෙකයි. පේලි තීරයි සමාන ඒවා. 3 3 හරි 60 60 කමන්නේ. පේලි තීර සමාන න්‍යාස. සමචතුරස්‍ර න්‍යාස. සමචතුරස්‍ර. ලියන්න.
पेली गणन හා තීර ගණන සමාන න්‍යාස 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 සම චතුරස්‍ර න්‍යාස වේ हरी ගොඩ මෙව්වා මොකද්ද මේ ප්‍රධාන විකරණය කියලා එකක් තියෙනවා නම් ප්‍රධාන නෝර්ම විකරණ තියෙනවාද න්‍යාසයකට තියෙනවා නම් ප්‍රධාන විකරණය කියලා එකක් තියෙනවා ප්‍රධාන නැති විකරණ තියෙනවාද උප ප්‍රධාන විකරණ නෑ එහෙම එකක් නෑ තියෙන එක විකරණයයි ඕකට ඉතින් අපි ආතල් එකටත් එක කියනවා ප්‍රධාන විකරණය කියලා න්‍යාසයේ උඩ දකුණු කෙළවරේ ඉඳලා යට වම් කෙළවරට තියෙන අවයව දාමයට අපි කියනවා මේ අවයව සෙට් එකට අපි කියනවා ප්‍රධාන විකරණය අනිත් එක අනිත් විකරණයද එහෙම නෑ තියෙන එක විකරණය ඉතින් අපි ඔකට නාසේ ප්‍රධාන විකරණය කියලාම කියනවා හරි අනිත් කාරණාව තමයි විකරණයක් අර්ථ දක්වන්නේ සමචතුරස්‍ර න්‍යාස සඳහා විතරයි සමචතුරස්‍ර න්‍යාස වලට විතරයි පුතේ විකරණ තියෙන්නේ ලියන්න ඒක समचतुरस्र न्यास सඳහා පමණක් प्रधान विकरणे अर्थ දක්වන්නේ එහෙම නේද මම කිව්වේ මුල් ටික අමතක වුණා කියන්නකෝ මෙසේජ් එකක් දැක්ක යාළුවෙක්ට කොවිඩ් කියලා කී හිටියක අමතක වුණා සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණක් සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණක් ප්‍රධාන විකරණය समचतुरस्र न्‍यास सඳහා පමණක් ප්‍රධාන විකරණයේ අර්ථ දක්වයි
හරි සම්මචතුරස්‍රණ එතකොට දැන් ඔයාට වෙන න්‍යාසයක් පෙන්නලා කවුද ප්‍රධාන විකරණය කියලා උත් නෑ ඇයි ප්‍රධාන විකරණය තියෙන්නේ සම්මචතුරස්‍රණ න්‍යාස වලට විතරයි ඊළඟට අපි කතා කරනවා ප්‍රධාන විකරණය කියන එක තියෙන්නේ වමේ උඩ ඉඳලා දකුණේ යට දක්වා ලියන්න න්‍යාසයේ වම් ඉහළ කෙළවරේ සිට දකුණු පහළ කෙළවර දක්වා න්‍යාසයේ වම් ඉහළ කෙළවරේ සිට පහළ දකුණු කෙළවර දක්වා න්‍යාසයේ වම් ඉහළ කෙළවරේ සිට දකුණු පහළ කෙළවර දක්වා ප්‍රධාන විකර්ණය අර්ථ දක්වයි. වම් ඉහළ කෙළවරේ සිට දකුණු පහළ කෙළවර දක්වා න්‍යාසයේ ප්‍රධාන විකර්ණය අර්ථ දක්වයි. හරිද? ඒක දාගන්න උඩ යට ලකුණු කරන්න වමේ උඩ දකුණේ යට. ඕවා ඇරුණාට පස්සේ තවත් තියෙනවා. සමමිතිය සමානතාවය වගේ කාරණාත් අපි න්‍යාසවලදී කතා කරනවා. ඒකක න්‍යාස කියලා න්‍යාසයකුත් අපි කතා කරනවා. ඒකක න්‍යාසයක් කියන්නේ පුතේ ප්‍රධාන විකර්ණයේ සියලු අවයව එක වෙන අනෙකුත් සියලු අවයව බිඳුව වෙන මොනවද ප්‍රධාන විකර්ණයේ ඔක්කොම අවයව එක වෙන අනෙකුත් සියලු අවයව බිඳුව වෙන න්‍යාස මොනවද ඒකක න්‍යාස ලියන්න ප්‍රධාන විකර්ණයේ සියලු අවයව එකවන ප්‍රධාන විකර්ණයේ සියලු අවයව එකවන මාස්ටර් ප්‍රධාන විකර්ණයේ සියලු අවයව එකවන ප්‍රධාන විකර්ණයේ සියලු අවයව එකවන අනෙක් සියලු අවයව බිඳුව වන අනෙක් සියලු අවයව බිඳුව වන न्यास
ඒකක න්‍යාස වේ. ඒකක න්‍යාස වේ. හරි මොනවාද ප්‍රධාන විකාරණේ සියලු අවයව ප්‍රධාන විකාරණේ සියලු අවයව එක වෙනවා අනෙක් සියලු අවයව බිඳුව වෙන න්‍යාස අනෙක් සියලු අවයව බිඳුව වෙන න්‍යාස මොනවද වෙන්නේ ඒකක න්‍යාස වෙනවා ගණය 3 වන ඒකක න්‍යාසය ලියන්න කියනවා චූටි මොනවද ගණය 3 වන කියන්නේ මේකම තමයි ගණය 3 වන කිව්වම දැන් ඒකක න්‍යාසය කියන්නේ සමචතුරස්‍රයනේ ගණය 3 කියලා විතරක් දුන්නාම ඇති ආයේ 3 3 කියන්න ඕනේ නැහැ ඒකක න්‍යාසයක් නම් ලෝයේත් සමචතුරස්‍රයයි 3 කියන්නේ ඉතින් දිග පළල දෙක ගැනම තමයි මේකම තමයි මෙතන ලියන්න තියෙන්නේ හරිනේ shape මේ මොකද්ද මේ කියන්නේ මතක තියාගන්න කැපිටල් I අකුරෙන් අර්ථ දක්වන්නේ කතා කරන්නේ ඒකක න්‍යාස ගැන විතරයි ඒක විශේෂ අවස්ථාවක් වෙනවා දැම්මොත් වලදී හැබැයි I කියන අපිට මේව කියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ ඒකක න්‍යාසයක් ඒකින්ද අපි දන්නවා මේක ලියන්න වෙන්නේ 2 2 1.0.1 ගණය 2 වෙච්ච ඒකක න්‍යාසයක් මේ තියෙන්නේ I කියලා දුන්න ගමන් ඔළුවට යන්න ඕන ලියන්න කියන්නේ ඒකක න්‍යාසයක් බව හරි ගොඩ ඒකත් හරි ඊට පස්සේ සමමිති න්‍යාස කියලා තියෙනවා සමමිති න්‍යාස කියලා තියෙනවා
ප්‍රධාන විකරණයෙන් දෙපැත්තේ එකම අවයව සමමිතිකව තියෙනවා නම් ප්‍රධාන විකරණයෙන් දෙපැත්තේ එකම අවයව සමමිතිකව තියෙනවා නම් අපි ඒවට කියනවා සමමිති න්‍යාස කියලා. හරි. ඒක බලන්න යන කෑ ගන්න ඕනේ නේ. ඒක ලියා ගන්න ප්‍රධාන විකරණය වලට සමාන අවයව සමමිතිකව පීඩන ඒ න්‍යාස කියලා කියන්නේ සමමිති න්‍යාස. හරිනේ සමමිති න්‍යාසත් ගොඩනේ සමමිති න්‍යාසයක් කියන්නේ ඒකට ඊළඟ එකේ ලියා ගන්න මෙන්න මේ කතාව මේකත් ලියා ගන්න ඊළඟ එකේ සමමිති න්‍යාස තියෙන්නේ සම චතුරාර්ය න්‍යාස වලට විතරයි. ඒ අර කතාවෙම තියෙනවානේ ප්‍රධාන විකරණය කියලා පටන් ගන්නවානේ.
හරි ගොඩ ඒකක න්‍යාසයත් සමමිති න්‍යාසයක් තමයි ඉතින් ඇත්ත. ඔව් ඒකක න්‍යාසයත් සමමිති න්‍යාසයක් තමයි. මේක මේ පළවෙනි එක අපි පස්සේ කතා කරමු. පළවෙනි මේක පස්සේ කතා කරමු. අපි මේ ටිකට අග්ගාලා ලියයි යන්න. සූටි සූටි කතා ටිකක් තියෙන්නේ. සූටි සූටි කතා ටිකක් තියෙන අපිට අග්ගාලා කරයි යන්න ඒක. වෙන පන්තියක් යනවා පුතේ අද වඩා සද්ද එකයි වෙන පන්තියක් යනවා මින කෝස් එකක් යනවා පොඩක් ආයතන එතකොට මේ කැමරා අපේම ඔය අකුණ වෙනම පුළුවන් මේ කැමරා වල ඕනෙම තමයි ඊට පස්සේ ඔන්න ඔය දැන් තමයි ඔය දුරන්නේ මේ පොදු වලට මේක බැලන්ස් කරලා ලක්ෂණ අර කුකින් දෙන එක කොහොමද කියන්නේ? මොකද ඒ මොකද බලන්නේ කියලා ඒක කොහොමද දාන්නේ? ඒක තමයි ඒ ඉස්සන් දුවා මොකද දෙවියන් අරන් දුන්නේ එහෙම තමයි දෙන්නේ නැහැ તો අස්තුනා විතරක් ගන්න හැම ආයතනයකම සපෝට් කරනවා. ඒ එනදී ඔක්කොම යන දැයනවා නේද? ඉතින් මේක දාන්න. මේක දාලා මේ ජීවිත තුන එකයි තුන්වෙනි. හතරවෙනි විදිහට වා කරන්නේ. අන්න ඒක දාලා. ගමන් යනවා නේද? ඉවරයි නම් ඉවරයි කියලා දාන්න ජෝටි. පොඩි සීන් එකක් තියෙන එකකින්ද වෙලා යන්නේ ඒක.
හරිද පැටව? මාර්තු වෙනකොට ලෝකේ ආපහු වසංගතයේ තීව්‍ර මට්ටමකට එනවා කියලා කියනවා විශේෂයෙන්ම යුරෝපයේ පැත්තෙන්. ඔයාලගේ වැඩ ටික කූල් එකේ කරගෙන යන්න. කල්යයිද නැද්ද ආපහු ඉක්මනට තියයිද? සමහර විට මාර්තු වෙනකොට වැඩි වෙනවා කියලා දැනගත්තොත් එක්සෑම් පෙබරවාරි වගේ තියයිද? අපි දන්නේ ඇතිනේ?
ඇති දෙයක් නෑ නේ පාඩේ මේක ඇති දෙයක් නෑ. හරි කියලා කරමු. ලංකාවේ ක්‍රිකට් ටීම් එක වර්ල්ඩ් කප් එකට ගියානේ පුතේ. කෙල්ලොන් එකට. උන්ටත් කොවිඩ්. මේනකොට ටීම් එකේ 3කට කොවිඩ්ලු. තව 3කට ගහන්න බැරි වෙච්ච ගා මොකද වෙන්නේ? තව 3ක් පොසිටිව් වුණොත් බැරි වෙලා හරි. මැච් එක ගහන්න නැතුව වෙන්න වෙනවා. දැන් බලාපොරොත්තු නොවන තත්ත්වනේ. ඒකෙ හින්දා හැම වෙලෙම මම එකයි කියන එක්සෑම් එකේ කල්යම් ළඟේම මේවා හිතන්න එපා. හැම වෙලෙම තමන් පීක් එකේ ඉන්න උපරිමේ ඉන්න. හරි උපරිමේ ඉන්න. ඔයාලට ඕනනම් මේ බුද්ධාගම වගේ මම සෙමිනා ධම්මල දෙන්නම්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න බුද්ධාගම වගේ මතක් කරවන්න ඕන නම් සෙමිනා දාලා දෙන්නම්. එහෙම ඕනද? මට එකලා මේක එදා කිව්වේ ඉන්නවා මෙයා. බුද්ධාගම වගේ සබ්ජෙක්ට් ඕනේ. ඔයා විතරයි හා කියලා තියෙන්නේ අද. හරි එළ එලා වෙලා යනවා නේ. අපි දාගෙන යනටක් ගාලා. ගණය පේලි කීයයිද 3යි තීර 2යි. පේලි 2යි තීර 3යි. පේලි 3යි තීර 1යි. මේක මොකක්ද? පේලි න්‍යාසයක්. තීර න්‍යාසයක් තීර න්‍යාසයක්. පේලි 1යි තීර 2යි. පේලි 1යි තීර 3යි. පේලි 2යි තීර 2යි. පේලි න්‍යාස තෝරන්න කියනවා. අපි තෝරමු එක් පේලියක් විතරක් තියෙනවා. පේලිම රවුම් කරනම් එක් පේලියයි එක් පේලියයි. මේ පේලි මූණන් දෙකෙන් එකටවත් අයිති නෑ. ඔච්චරයි. ඌ කොකටද දැම්මේවා? ඌ එකකටවත් අයිති නෑ. හරි. ඊළඟට අපි යනවා ඩක් ගාලා යන්. තියෙන්නේ න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම. මතක තියාගන්න න්‍යාස එකතු කරද්දී අඩු කරද්දී පට්ට සරල සීන් එකක් තියෙන්නේ. මම කළා වෙන්නන්න. මේ 2යි 3යි 5යි 3යි 1යි 4යි 4යි 3යි 7යි 1යි 8යි 9යි 5යි 2යි 7යි 2යි 4යි 6යි අනුරූප අවයව අතර සුළු කිරීම සිදු කරනවා. සුළු කිරීම කරන්න පුළුවන් ගණය සමාන න්‍යාස අතර විතරයි. පිළිතුරු න්‍යාසයේ ලෙස ඉන්නේ ඒ ගණයම තියෙන න්‍යාසයක් පේනවද? ඕක තමයි මේකෙදී අපි ඉගෙන ගන්න තියෙන කතාව.
ලියමු නෝට් එක. න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම කළ හැක්කේ න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම කළ හැක්කේ ගණය සමාන න්‍යාස අතර පමණි. න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම කළ හැක්කේ ගණය සමාන න්‍යාස අතර පමණි. හරි. න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම කළ හැක්කේ ගණය සමාන න්‍යාස අතර පමණි. ඊළඟ ලියා ගන්න අනුරූප අවයව අතර පමණක් අනුරූප අවයව අතර පමණක් සුළු කිරීම කළ හැක්කේ අනුරූප අවයව අතර පමණි. නැත්නම් අනුරූප අවයව අතර පමණක් සුළු කිරීම සිදු කරයි. අනුරූප අවයව අතර පමණක් සුළු කිරීම සිදු කරයි. අනුරූප අවයව අතර පමණක් සුළු කිරීම සිදු කරයි. නැත්නම් සුළු කිරීම කළ හැකි අනුරූප අවයව අතර පමණයි. ඒ කියන්නේ පළවෙනි එකාගේ වමේ උඩත් එක්ක දෙවෙනි එකාගේ වමේ උඩ නේද? දකුණේ උඩත් එක්ක දකුණේ උඩ ඒ විදිහට අදාළ තැන්වල ඉන්න උන් අතර විතරයි සුළු කිරීම වෙන්නේ.
අවසාන එක ලියන්න. පිළිතුරු න්‍යාසයේ ගණය පිළිතුරු න්‍යාසයේ ගණය පිළිතුරු න්‍යාසයේ ගණය පිළිතුරු න්‍යාසයේ ගණය පෙර න්‍යාසවල ගණයට සමාන වේ. පිළිතුරු න්‍යාසයේ ගණය පෙර න්‍යාසවල ගණයට සමාන වේ. පිළිතුරු න්‍යාසයේ ගණය පෙර න්‍යාසවල ගණයට සමාන වේ. හරි. අපි එකතු කරලා බෙන්නෝනේ ඔයාලට එකතු කරන්න පුළුවන් මේ දෙක. එකක් එකතු කරලා බෙන්නුවා අඩු කරද්දිත් එමයයි මේ මෙයාගෙන් මෙයා දෙකෙන් තුනක් ඍණ 1යි තුනෙන් එකක් 2යි හතරෙන් තුනක් 1යි එකෙන් 8ක් ඍණ 7යි පහෙන් දෙකක් 3යි දෙකෙන් 4ක් ඍණ 2යි. හරිද? වඩද?
හරිනේ එල ඇති අපි ගණන් ටිකක් හදලා ඉමු අපි ගණන් ටිකක් හදලා ඉමු අච්චු පොතෙන් කොහොමද වෙන්නේ බලන්න ඊට කලින් තව එකක් තියෙනවා අපිට තෝරන්න මේක කරන්න බැරි වුණානේ විනාඩියක් කරන් තෝරලා අංගෙ විතරක් ලියන්න අකුර ලියන්න අදාළ න්‍යාසයේ ගැලපෙන අකුර ලියන්න තෝරලා එකම අකුර දෙකකට අයිති වෙන්නත් පුළුවන් Sharia හරි ගොඩ මේ පටගාලා තෝරමු සම චතුරස්‍රය මෙහා සම A C D E F G सममिति
A D E F ඒකක E විතරයි. එහෙම දුනේ. හරිනේ ගොඩනේ. හරි. ඊට පස්සේ අපි යන් අර එකතු කරන්න අඩු කරන්න. ඔක්කොම එකතු කරන්න ඕනේ. අපි කීපයක් එකතු කරමු. මෙයාවයි 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 හතරක්.
හරි. සෙන්ඩරු ගියාද? හොඳයිද ක්ලාස් එක? ආන්නම් කියලා හිටිය අමතක වුණා. ආයෙ දන්නවනේ අපි කිව්වොත් ආයෙ ඉතින් නරක නෑ. දැනුත් යනවා 10 සයන්ස් ක්ලාස් එකක්. 1000ක් ඉන්නවා 1000ක් ඉන්නවා. පුතේ ඔයාලගෙන් මට පොඩි හෙල්ප් එකක් ඕන. ඔයාලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන. මම ඔයාලගේ WhatsApp group වලට පොඩි ක්ලිප් එකක් එවනවා. තප්පර 30ක. හැමෝටම ස්ටේටස් දාන්න පුළුවන්ද ඒක? හාද දාමුද? ඒක දිගටම ඔන්ලයින් හොයන ළමයි වෙනුවෙන් විතරක් යන ප්‍රෝග්‍රෑම් එකක්. දිගටම ඔන්ලයින් යන හොයන අය වෙනුවෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක්. හරිනේ. මම ස්ටේටස් දාපු එක. හරි. අපි වැඩ කාලා උත්තර ටික බලයියන්. 4යි 7යි 4යි 9යි අනුරූප අවයව එකතු වුණා. ඍණ 2යි 3යි 1යි 0යි 1යි 1යි 3න් දෙකක් ඒත් 1යි 2යි 3යි 5යි ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි 3යි ඍණ 2යි 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 1යි 3යි 3යි 2යි 5යි 4යි ඍණ 2යි 2යි
මේකේ උත්තරේ යටින් දානම් 5යි 2යි 7යි 4යි 3යි 7යි 2යි 5යි 7යි 2යි 5යි 7යි 3යි 4යි 7යි ඍණ 3ත් එක්ක 10යි 7යි. කොහමද ආවේ බලන්න. සර් ආ සර් පස්වෙනි එකේ මේ දෙවෙනි පේලියේ තුනෙන් ඍණ දෙකක් අඩු කරාම එකයිනේ. පස්වෙනි එකේ දෙවෙනි පේලියේ 3යි ඍණ 2යි එකතු කරාම එකයිනේ සර්. ඔව් එතන එකයි. එතන එකයි. හරි. ඇති. ඊට පස්සේ අඩු කිරීමක් කරමු. අඩු කරද්දී මේ හතරම අඩු කරන්න බඩල ගන්න එපා. ඍණ වෙනකොට ධන වෙනවා අමතක කරන්න එපා. ඍණ වෙනකොට ධන වෙනවා අමතක කරන්න එපා.
ඍණ 7ක් එන්නේ ඍණ 7ක් කියන කලින් ගියේ ඍණ 7 කතාව නෑ. හරි පෙරාවන ඉන්නවද?
කොල්ල වෙලාව නැහැ ඉන්නවද ඉවරයිද? ඉවරයි කියලා දාලා තියෙන එකයි. අනිත් තුන් මුකුත් කියන්නේ නැහැ. හරි. බලමු. 4න් දෙකක් 2යි, 3න් දෙකක් 1යි, 2න් එකක් 1යි, 5න් දෙකක් 3යි, 6න් දෙකක් 4යි, 7න් එකක් 6යි. කොහොමද බලන්න ආවේ? 3න් දෙකක් 1යි, 2න් 3ක් ඍණ 1යි. තුන ඍණ දෙක කියන්නේ ධන දෙකයි. දෙක ඍණ තුන කියන්නේ ඍණ එකයි. ඍණ එක ඍණ පහ කියන්නේ ඍණ 6යි. හතර ඍණ දෙක කියන්නේ 2යි. තුන ඍණ තුන කියන්නේ ඍණ 6යි. පහ ඍණ 8 කියන්නේ ඍණ 3යි. 8 ඍණ 2 කියන්නේ 6යි. හරි. ඊට පස්සේ 5 ඍණ 2 කියන්නේ 3යි. ඍණ 3 ඍණ 4 කියන්නේ ඍණ 3 ධන 4යි. ඒ කියන්නේ ධන 1යි. ඍණ 2 ඍණ 2 කියන්නේ ඍණ 2 ධන 2යි බිඳුවයි. බලන්න වෙනස්කම් තියෙන දැන් තියනවද කියලා. හරි. අපිට තව එකක් තියෙනවා කතා කරන්න. ඒ තමයි සමානතාවය ගැන. අනුරූප අවයව සමාන න්‍යාස අතර සමානතාවයක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ A 5යි නම් B ට වෙනකොට 4 තිබ්බනම් C කියන්නේ 3යි නම් D කියන්නේ 2යි නම් අනුරූප අවයව සමාන විට න්‍යාස අතර සමානතාවයක් පවතිනවා කියලා කියනවා. ලියන්න මෙන්න මෙහෙම එතන 15 වෙනි පිටුවේ යටින්ම අනුරූප අවයව සමාන විට
න්‍යාස අතර සමානතාවක් න්‍යාස අතර සමානතාවක් ඇතැයි පැවසේ. න්‍යාස අතර සමානතාවක් ඇතැයි පැවසේ. හරි ලිවනේ දේ 5යි BD BCD කීයද කියලා ලිවනේ හරිනේ ගොඩනේ අදට ඔතනින් ඉවර කරනවා බටව පේපර් ක්ලාස් එකත් එක්ක සෙට් වෙමු න්‍යාස ලබන සතිය ඉවර වෙනවා ගුණ කිරීම න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කිරීම සහ න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම කියන කාරණා දෙක තියෙන්නේ ටෙස්ට් එකේ පේපර් එක අද අපි කතා කරන්න පටන් ගන්නවා ටෙස්ට් එකේ පේපර් එක Thank you, sir. ඈ Thank you, sir. Thank you. කැලෙන්ඩර් ලකුණු ඇතිනේ විනාඩි 2කින් සෙට් වෙමු එහා පැත්තේ වෙසිල්ලක් නෑ නේද ලකුණු වෙනකන් grade 10 වල 25න් 25ක් තිබුණා